समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් ෆේස්බුක් පිටුව සමග ලංකාවේ වේලාවෙන් 6:30ට ඒ වගේම කැනඩාවේ විනිපෙග් නුවර වේලාවෙන් මම හිතන්නේ රාත්‍රී 28 වෙනිදා රාත්‍රී මං හිතන්නේ 8 විතර වෙලා දැන් 8ට ඊටම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ සති පැහැදී උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. මැනිටෝබා බෞද්ධ විහාරයේ විනිපෙග් නගරයේ වර්තමාන භාරකාර ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරන පණ්ඩිත අපේ බලංගොඩ සුගතසිරි ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව මෙවර වස්සාන සමයේ මැනිටෝබා බෞද්ධ විහාරය සිදු කරන ධර්මානුශාසනා පින්කම් මාලාවේ මේ සතියට නියමිත ධර්මානුශාසනාව සඳහා තමයි අහුම්කම් දෙන්න එම විහාරස්ථානයේ ඒ වගේම සදහවතුන් සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව අපේ බුද්ධ පුතුන් ෆේස්බුක් පිටුව සමග එකතු වෙලා ඉන්න සදහවත් පිරිසත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනවා. පින්කමේ දායකත්වයේ දරන්නේ එම විහාරස්ථානයේ කැපකරු දායක මහත්මයෙක් සහ මහත්මියක් අපෙත් ඊටාම හිතවත් සදහවත් දායක දෙපළක් වජිර පතිරණ වරුණි පතිරණ සහ ඒ දරුවෝ තිසල් දුලෙන් කියන පුතාලා දෙන්න පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අගෝස්තු මාසයේ 28 වෙනිදා එනම් කැනඩාවේ වෙලාවෙන් ඊයේ තවම ඊයේ වෙලාවෙනුත් ඊයේ අද නෙමෙයි 28 වෙනිදා පියසිලි පතිරණ මාතාවට අපේ වජිර මහත්මයාගේ ආදරණීය අම්මට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මීට අවුරුදු 5කට කලින් මිය ගිය එඩ්වින් පතිරණ වජිර මහත්මයාගේ ආදරණීය තාත්තට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ වරුණි නෝනා මහත්මියගේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නම මගේ මතක විදියට පානදුර ආසන්න ප්‍රදේශයක ජීවත් වෙන්නේ. ඒ දෙපළට ආශිර්වාද කිරීම සෙත් පැතීම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. තිපන්සලේ වර්තමානයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට එම විහාරස්ථානයේ මැනිටෝබා විහාරස්ථානයේ වැඩ ඉන ස්වාමීන් වහන්සේලාට අපිටත් ආශිර්වාද කරලා තමයි වජිර මහත්මයාත් නෝන මහත්මයාත් දරුවෝ පුතාලා දෙන්නත් මේ පින්කමට දායක වුණේ. මේ සඳහා සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ අපේ
කල්යාණ මිත්‍රයෙක්, ඒ වගේම පියතුමෙක් ලෙස, මව්තුමියක් ලෙස බොහෝම ආදරෙන් කරුණාවෙන් සම්බන්ධව කටයුතු කරන අපේ අනුරුද්ධ වීරසිංහ මැතිතුමත්, ඒ වගේම කාන්ති මව්තුමියක් තමයි මේ පින්කම සඳහා අපිට වජිර මහත්මයා, නෝන මහත්මිය සහ විහාරස්ථාන වෙනුවෙන් සම්බන්ධීකරණය කරලා නිතර මතක් කරලා ආරාධනා කටයුතු සිදු කළේ. අද මගෙන් ඉල්ලා සිටියා සන්තුට්ටි පරමං ධනං කියන මාතෘකාව යටතේ දහම් කරුණු කීපයක් කියලා දෙන්නට කියලා. මම බොහෝ අවස්ථාවල මේ මාතෘකාව ඔස්සේ ධර්ම දේශනා සිදු කරලා තියෙනවා. අන්තර්ජාලයේ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ඒ දේශනා බොහෝ දෙනෙක් අහලා තියෙනවා. නමුත් අපේ දායක පිරිසේ ඉල්ලීම නිසාවෙන් සන්තුට්ටි පරමං ධනං, සතුට පරම ධනයයි කියන ධර්ම ප්‍රස්තුතය, ධර්ම ඔබ සමග සාකච්ඡා කරන්නට අප කල්පනා කරා. සතුට පරම ධනයයි. එතකොට සතුට පරම ධනයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනිවාර්යයෙන්ම සතුට එච්චරම ලබා ගැනීම සහ ලබා ගත්තත් තියා ගැනීම, පවත්ව ගැනීම හරිම දුෂ්කර කාරණයක්. සතුට උදා කරගන්න එකත්, සතුට පවත්ව ගන්න එකත්, මේ කාරණා දෙකම අතිශයින් දුෂ්කර දේවල්. ඊටාම දුෂ්කර දේවල්. ලබා ගන්නත් අමාරුයි සතුට. ඒ වගේම පවත්ව ගන්නත් අමාරුයි. විශ්වාස කරනවා එය මේ ලෝකයේ සියලුම ධනයන් අතර, මිනිස්සෙකුට හම්බ කරගත හැකි සියලුම ධනයන් අතර පරම ධනය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත්තේ අනිවාර්යෙන්ම එහි තිබෙන එය ලබා ගැනීමේ සහ පවත්වාගෙන යාමේ තිබෙන දුෂ්කරතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා වෙන්න ඇති කියලා අප කල්පනා කරනවා. මොකද අපේ මනසේ තිබෙන තෘෂ්ණාව අපට සතුට රඳව ගන්න, අපට සතුටින් ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ මනසේ තිබෙන ද්වේෂය අපට සතුටින් ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ මනසේ තිබෙන මෝහය, අවිද්‍යාව අපට සතුට ඇති කරගන්නට හෝ සතුට අපේ මනසේ පවත්වාගෙන යන්නට අපිට ඉඩ දෙන්නේ නැහැ. සෝමනස්සයට එරෙහිව දෝමනස්සය, සතුටට එරෙහිව අසතුට, ඔය මූලයන් තුන නිසා අපට උපද්දවනවා, අපට ගෙනල්ලා දෙනවා. හැමතිස්සෙම අපේ సంతානයේ ඔය ප්‍රධාන අකුශල මූලයන් තුන විසින් අපේ මනස අපිරිසිදු කිරීම සහ අපවිත්‍ර කිරීම, අතෘප්තිමත් කිරීම ආරම්භ කරනවා. ගොඩක් අය කල්පනා කරන එකක් තමයි මේ සතුට කියන එක බාහිර අයවලුන් හෝ තන් විසින් හෝ දේවල් විසින් අපට ප්‍රදානය කරන, ලබා දෙන කාරණයක් කියලා. ඇත්තටම මම අන්තවාදීව ප්‍රකාශන කරන්නට කැමති කෙනෙක් නෙමෙයි. බාහිර සාධක කිසි ආකාරයකින් අපේ සතුට එක්ක සම්බන්ධ නැත කියලා. සතුට සමග බාහිර අයවලුන්, බාහිර සාධක සම්බන්ධයි. හැබැයි ප්‍රමුඛ කාරණාව වෙන්නේ සතුට සම්බන්ධ මානසික සාධකය. සතුට පවතිනවද?
අහිමි වෙනවද කියන කාරණාව තීරණය කරන මුඛ්‍ය හේතුව වන්නේ ප්‍රධාන හේතුව වන්නේ මතක තබා ගන්නට ඕනි මානසික සාධකය. ඊට අනුසාංගිකව උපකාරවත් වෙන සම්බන්ධ වෙන බාහිර හේතු තමන් නොවන කාරණා තමන්ගේ ආධ්‍යාත්මය නොවන කාරණා අනිවාර්යෙන්ම එහි තිබෙන්නට පුළුවන්. අනිවාර්යෙන්ම තිබෙන්නට පුළුවන්. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා සතුට කියන්නේ බාහිර කාරණා වලින් පමණක් ලැබෙන දෙයක් ලෙස සලකන්ට යන්නත් එපා. සතුට කියන්නේ බාහිර කාරණාවල කිසිම සම්බන්ධයක් නොමැතිව අභ්‍යන්තරයෙන් විතරක්ම ලැබෙන දෙයක් ලෙස මේ ලෞකික ජීවිතයේ ලබන සතුට රහතන් වහන්සේ කෙනෙකුගේ හෝ බුදුවරයෙකුගේ හෝ පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැනි උතුම් මාර්ගඵලලාභියෙකු අත්විඳින සෝමනස්සේ සම්බන්ධව නෙමෙයි මා ඔබට කතා කරන්නේ. ඔබ අත්විඳින සතුටට මනස විශාල බලපෑමක් සිද්ධ කරන ප්‍රමුඛ වශයෙන්. හැබැයි බාහිර දේවලුත් යම් යම් මැදිහත් වීම ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. එහෙම නැතුව බාහිර කාරණා ඔක්කොම අයහපත් හෝ නරක අතට හැරිලා තියෙද්දී අපට අභ්‍යන්තරික සතුට කියන එක ගොඩනගා ගැනීම තාම දුෂ්කර කාරණයක්. තාම දුෂ්කර කාරණයක්. කොහොම නමුත් අපි උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම අපේ මනස තුලින් සතුට උපදව ගන්නත් මනස තුල සතුට පවත්ව ගන්නත්. මේ ලෝකෙ මිනිස්සු හොයන්නේ මොකක්ද කියලා අහුවොත් සතුට. රස්සාවක් කරන්නේ අපි අය සතුටින් ඉන්න. ගියත් විවාහ වෙන්නේ සතුට. ආදරය හොයන්නේ සතුට. තාම අනතුරුදායක කඳු මුදුන් තරණය කරන අය මම දැකලා තිබෙනවා. ඔවුන්ෙන් හොයන්නේ මොකක්ද? ඔවුන්ෙන් හොයන්නේ සතුට. අර සුවිශේෂී ස්ථානවල පිහිටුවලා තිබෙන තාම අනතුරුදායකයි කියලා බලන කෙනෙකුට පෙනෙන ක්‍රීඩා තියෙනවා. ඩිස්නිලෑන්ඩ් එකට වගේ ගියපු අය කරන එහි තියෙන ක්‍රීඩා තියෙනවා. ඒවා කෙනෙකුගේ ඇඟ හිරිවට්ටන්න පුළුවන් බයෙන්. හැබැයි සමහර මිනිස්සු ඒක කරනවා. ඒ ක්‍රීඩාවන් නියැලෙනවා. හැබැයි ඔවුනේ ඒ ක්‍රීඩාවේ නියැලිලා හොයන්නේ මොකද කියලා අහුවොත් සතුට. වාහනයක් අරගෙන, ගයක් දොරක් අලුතින් අරගෙන සතුට හොයන්නේ. එතකොට සතුට කියන එක හැමෝගෙම කැමැත්තක්. හැමෝගෙම අපේක්ෂාවක්. බුද්ධ ධර්මය ඔබට සතුටින් ඉන්න යෝජනා කරන පදනම තමයි ඊටාම සමවෙන්න මේ ලංකාවේ තිබෙන මේ අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරද්දී මේ වගේ බාධාවන් එන්න පුළුවන්. අපි නොහිතන වෙලාවක මේ සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. මොකද හේතුව මෙහි ඉන්ටර්නෙට් පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවා. හිටි ගමන් එය ඩිස්කනෙක්ට් වෙලා යනවා. ආයෙත් ආවන් තමයි අපිට ආපහු අලුතින් එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවත් එක්තරා විදියකට ගත්තොත් අපිව පරීක්ෂා කරනවා. දැන් සතුට ගැන ඉගෙන ගනිමින් ඉන්නේ. සතුට ගැනනේ සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මේ අපිව පරීක්ෂා කරන විදි. එහෙම තමයි ඒව ගන්න ඕනේ. අපිට පුළුවන්ද අපි ආසම දෙයක් අහගෙන ඉඳිදී අපි කැමතිම දෙයක දැන් මම දන්නවා ගොඩක් අය තමන්ගේ ලංකාවේ ඉඳන් බනහන අය තමන්ගේ බොහොම අමාරුවෙන් ගත්තු ඩේටා ටික තමයි මේ කැප කරමින් ඉන්නේ. එතකොට එහෙම කැපවීමක් කරලා අහගෙන ඉඳිද්දි තමයි
දැන් අපේ සම්බන්ධතාවය බිඳ වැටිලා යන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධේ මොකද ඒ උනේ? ද්වේෂයක් තරහක් එන්න පුළුවන්. අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ද්වේෂයක් තරහක් එන්න පුළුවන්. ඒත් මම ඔබට යෝජනා කරනවා දැන් මේ බිඳ වැටීම නිසා වෙච්ච හොඳ මොකක්ද? දැන් මේ බණ අහමින් ඉන්න අතරේ කාගේ හරි හිත බණෙන් ඈතට යමින් තිබුණා නම් එක සැරේටම මාව නොපෙනී යාමත් එක්ක ආපහු හිත එක්තැන් වුණාද නැද්ද? ආපහු අඩුම මොකද උනේ කියලා බලන්න ඔබේ හිත ආයෙත් ඔබේ Facebook පිටුවට පැමුණුණානේ. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනේ කිසිම නරක සිද්ධියක් දැන් මේ වෙච්ච සිදුවීම ගත්තොත් බණ අහන්න වාඩි වෙච්ච අයට මේ ෂෙයා කරමින් ඉඳපු අපේ මැනිටෝබා බෞද්ධ විහාරස්ථාන පිරිසට ගත්තොත් හදිසියෙම මෙහි අන්තර්ජාල පහසුකම බිඳ වැටීම ප්‍රශ්නයක්. සිද්ධියක් විදිහට නරක එකක්. ඒ උනාට ඒ සිද්ධිය ඇතුලේ පොඩි හොඳක්වත් නැත්තේ නෑ. ඒ සිද්ධිය ඇතුලේ වෙච්ච දේ තමයි. ඔබගේ මනස පොඩ්ඩක් හරි එහෙට මෙහෙට වෙමින් තිබුණා නම් ඔබ වහාම අවධානය යොමු කරා මොකද උනේ? ආයෙත් ඔබ ආවේ බනටනේ. ආයෙත් ඔබ බනට ආවා. ආයෙත් ඔබ අපේ සාකච්ඡාව සමග එකතු වුණා. ඒ නිසා අවබෝධ කරගන්න මම නිතර ඔබට අවධාරණය කරන්න හදන බුදුහාමුදුරුවන්ගේ උපදේශනයක් තමයි කිසිම දෙයක නරකක් නැහැ. 100% නරක වෙන කිසිම දෙයක් නැහැ. 100% නරක වෙන. ඕනම නරක දෙයක් ඇතුලේ හොඳ දෙයක් තියෙනවා. ඕනම දෙයක් ඇතුලේ හොඳ දෙයක් තියෙනවා. 100% නරක දේවල් කියලා જાතියක් නැහැ. අඩුම ඕනම නරක එකක් ඉවර වෙන්නේ ස්තුතියි කියන්න දෙයක් ඉතුරු කරලා, හොඳ දෙයක් ඉතුරු කරලා. ඒකයි අපි ලද දෙයින් සතුටු වීමට බය වෙන්න ඕනේ නැත්තේ. ලද දෙයින් සතුටු වෙන්න එක අපට සිද්ධ වෙන මහා අනර්ථකාරී සහ අයහපත් දෙයක් ලෙස ඔබ කවදාවත් ගන්න එපා කියලා මම ඔබට යෝජනා කරනවා. ඇත්තටම ලද දෙයින් සතුටු වීම තුල තිබෙනවා ඒ පුහුණුව ඔබේ මනස තුල ඇති කර ගැනීම නිසා ඔබට අඛණ්ඩව ඔබේ තෘප්තිමත් භාවය පවත්වාගෙන යන්න පදනමක් තිබෙනවා. ඒ පදනම හැදෙනවා ඇත්තටම. ලද දෙයින් සතුටු වීම නිසා. අපේ ලද දෙයින් සතුටු වීමේදී පරිස්සම් වෙන්න දෙයක්ත් තියෙනවා. ඒ තමයි ලද දෙයින් සතුටු වෙනකොට පරිස්සම් වෙන්න තියෙන කාරණාව තමයි අපි අර ලද දෙයින් සතුටු වීම කියන එක පුහුණු කරගන්නේ ඊළඟ දේ ලැබෙන බවට යම්කිසි ආකාරයකට මානසික සහතිකයක් අරගනිමින් හෝ බාහිරින් කවුරු හරි සහතික කිරීමකට පස්සේ මම ඔබට යෝජනා කරනවා කවදාවත් ඔබ ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න එපා. ලද දෙයින් සතුටු වීම පටන් ගන්නට එපා. ඔබ ඊළඟ හොඳ දේ හම්බ වෙනකන් දැන්ට ලැබෙන දෙයින් සතුටු වෙනවා කියන අර්ථයෙන්. එහෙම සතුටු වෙන්න යන්න එපා. ඇයි මම එහෙම ඔබට කියන්නේ? ඊළඟ හොඳ දේ හම්බ වෙනකන් දැනට තියෙන දෙයින් සතුටු වෙන්න පටන් ගත්තොත් හැම තිස්සෙම ඔබ කරන්නේ ලද දෙයින් සතුටු වීම නෙමෙයි ඇත්තටම. ඊළඟ ඊට වඩා හොඳ දේ ගැන අදහසක් තියාගෙන ඔබ කල් ගැනීමක් ඇත්තටම කරන්නේ. එතකොට ඔබේ සතුට වර්තමාන මේ මොහොත එක්ක තියෙන එකක් නෙමෙයි. පච්චුප්පන්න නිමේෂය එක්ක. පච්චුප්පන්න මොහොත කියන්නේ අපි ධර්මයට අනුව මේ වෙලාවේ හේතු නිසා ප්‍රත්‍ය නිසා සැකසිච්ච ඒ අනුව අපිට ලැබිච්ච දේවල් සහිත මොහොතක් තියෙනවා. පච්චුප්පන්න මොහොත.
අන්න ඒ වෙලාවේ තමයි ඔබ සතුටු වෙන්න ඕනේ. එහෙම නැතු ඔබ අනාගත කරුණක් ගැන හිත අනාගතේ ලැබෙන හෝ අයින් කරගන්න ලැබෙන දෙයක් ගැන හිත මේ වෙලාවේ සතුටු වීම බුදුදහමට අනුව නිවැරදි සතුටු වීමක් තෘප්තිමත් වීමක් ලෙස ගන්න බෑ. ඔබ කරන්න ඕනේ සතුට අනාගතයෙන් ගන්න එක හෝ සතුට අතීතයෙන් ගන්න එක නෙමෙයි. වර්තමාන මේ මොහොත තුල සෝමනස්සේ පවත්ව ගන්න එක. හැබැයි ඉතින් අපේ සෝමනස්සේ කියන්නේ ඥාන සම්පයුක්ත එකක් වෙන්න ඕනේ. සෝමනස්ස වුණාටම වැඩක් නැහැ ඥාන සම්පයුක්ත නැත්තම්. ඒ කියන්නේ සෝමනස්සය කියන එක අපිට මෝඩ දේවල් වලිනුත් ලැබෙනවා. ඇත්තටම බුද්ධ ධර්මයේ සෝමනස්සය කියන එක අගය කරන්නේ ඒක ඇතුලේ මේ ප්‍රඥාවක් තියෙනවා. ඒක ඇතුලේ නුවණක් සහිත නම් නුවණින් යුක්ත සතුටක් නම් සතුට සමග ඒ ඥානවන්තකම බුද්ධිමත් භාවය දැනුවත් භාවය අවබෝධය කියන එක පවත්වාගෙන නම් ඒ සෝමනස්සේ තමයි බුදුදහමේ ඇත්තටම මේ අගය කරන්නේ. ඒ සෝමනස්ස සාගත බව බුදුදහම අගය කරනවා. මොකද ඔබ ප්‍රඥාව එක්කයි ඔබ අවබෝධයක් එක්කයි ඒ තෘප්තිමත් භාවය ලබන්නේ. එතකොට ඇත්තටම මේ ඒ දුක ඒ කියන්නේ නැවත එනවනේ ඕනම සොම්නසකට පස්සේ දුක්ඛ දෝමනස්සෙනුත් එනවා. ඒවා එනකට ඒවට මූණ දෙන්න ලේසි. ඒවට මූණ දෙන්න හරි පහසුයි. ඒ ප්‍රඥාවෙන් යුක්තව පවත්ත ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අලුත් දෙයක් අපිට ලැබුණට පස්සේ අපි එයින් සතුටු වෙන ගමම්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඒක තේරුම් අරන් තියෙන්න ඕන දිගටම මේ දෙයත් කැඩෙන දෙයක්. මේ දෙයත් විඳෙන දෙයක්. මේ දෙයත් වෙනස් වෙන දෙයක්. සතුටු වෙන ගමම්ම ඒ සතුටත් එක්කම ඒ සතුට නිර්මාණය කරපු ඒ සතුට අපිට උපද්දවල දීපු දෙයක තියෙන කාරණා කොහොමද මේ සතුට මට ලැබුණේ මේ සතුට ලැබුණු හේතු කොයි වගේ හේතුද කියන එක ගැනත් අනිවාර්යෙන්ම ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ අවබෝධය ඕනේ. එතකොට ඔබ සතුට ලබනවත් එක්කම ඔබට තියෙනවා මේ සතුට කියන එක පර්මනන්ට් දෙයක් නෙමෙයි කියන එක. ඔබ කෙනෙක් නිසා, දෙයක් නිසා, තැනක් නිසා, ඔබට ලැබෙන අත්දැකීමක් නිසා, පහළ වෙන සිතුවිල්ලක් නිසා ඔබ යම් වෙලාවක තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා. හැබැයි ඒත් එක්කම ඔබට තිබෙනවා ඒ සතුට නිර්මාණය වෙච්ච හේතු සම්බන්ධව දැනුවත්කමක් අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයක් එක්ක ඔබ ලබන සතුටින් මතක තියාගන්න. ඒ අවබෝධයත් එක්ක ලබන සතුටින් ඔබට පසුව දුක උරුම වෙනකොට අනිවාර්යෙන්ම ඔබ කලින්ම දැනගෙන ඉඳපු එකක් නම් ඒ වෙලාවෙත් යම්කිසි ආකාරයක සැනසීම වැඩි කරගන්න පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ තැනක්. නමුත් ඒක අවබෝධ කරගන්න ඕනේ. නුවණින් යුක්තව නම් සතුට අත්විඳින්නේ. නුවණින් යුක්තව නම් සතුට ඔබ භුක්ති විඳින්නේ. ඔබ දැනගෙන නම් සතුටින් ඉන්නේ. ඔබ සවිඥානිකව නම් ඔබේ සතුට සම්බන්ධවත් ඔබ කොන්ෂස්නස් නම් ඔබේ සවිඥානිකකම ඔබ පවත්ව ගන්නවා නම් එතකොට ඔබ දන්නවා මේ සතුට ආකාශයෙන් ආපු එකක් නෙමෙයි, මේක හේතු තියෙනවා. මේ වෙලාවේ මේ සතුට ලැබිලා තියෙන මෙන්න මේ හේතු මත. එතකොට ඒ හේතු ගැන ඔබට තියෙන්න ඕනේ අදහසක්. කොයි වගේද කියන එක. ඒ හේතු වල තිබෙන යථාර්ථවත් බව
ඔබ අවබෝධ කරගත්තම එතකොට ඔබ සතුටු වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් සතුටු වෙන විදිහට නෙවෙයි. ඔබේ චූටි දරුවට අලුතින් ටොයි එකක් ගෙනත් දුන්නොත්, අලුතින් සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නොත්, එයා ඒකෙන් සතුටු වෙන විදිහ බලන්න. පස්සේදී නිකන් හරි පැය කීපයකින් ඒ සෙල්ලම් බඩුව ක්‍රියාවිරහිත වුණා. ඒකත් එක්ක මේ ආණ්ඩාව වැළපෙනවා. ඔබ ඔබේ බිරිඳ නිසා, ඔබ ඔබේ සැමියා නිසා, ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය නිසා, ඔබේ අම්මා තාත්තා නිසා, ඔබේ දරුවෝ නිසා ඔබ සතුටක් ලබනවා. ඔබ සතුටක් ලබනවා. හැබැයි ඔබ ලබන සතුට ඔබ ලබන සතුට ඔබ ලබන්නේ අඳුරක ඉඳගෙන නම්, කියන්නේ දේවල් තේරුම් ගැනීමකින් තොරව නම්, මතක තියාගන්න. ඔබ විඳින සතුට වගේ 100,000 ගුණයක වේදනාවක් ඔබ අත්විඳින දවසක් ඉක්මනින් වෙනවා. ඉක්මනින් වෙනවා. අපි එතකොට කියන්නේ මගේ හිත කැඩුණා, මගේ හිත බිඳුණා, මම ගොඩක් සතුටින් හිටියේ, ඒ වුණාට මාව රැවටීමට ලක් වුණා. ගොඩක් ඒ ප්‍රශ්න ඔක්කොම ටික එන්නේ අර තමන් සතුටු වෙන දේ සම්බන්ධව හෝ තමන් සතුටු වෙන කෙනා සම්බන්ධව මනසින් පනවාගත්තු දේවල් නිසා. එතකොට ඒ මනසින් පනවාගත්තු දේවල් වල යම්කිසි ආකාරයකට తాවකාලික ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ඊට අමතරව වෙන්න පුළුවන් දේ තමයි, ඊට අමතරව ඔබට වැඩි ප්‍රමාණයක් තියෙන පුළුවන් ආදීනව ඕනම දෙයක. ඒ හින්දා තමයි යෝජනා කරන්නේ ඔබට ලැබෙන දේ මොකක්ද? සමහරලාට ඒක ලාභයක්. ඔබට ලැබෙන දේ මොකක්ද? සමහරලාට ඒක අලාභයක්. සමහර වෙලාවට කීර්තියක්, සමහර වෙලාවට ඒක අපකීර්තියක්, සමහර වෙලාවට ඒක නින්දාවක්, සමහර වෙලාවට ඒක ප්‍රශංසාවක්, සමහර වෙලාවට අපිට ලැබෙන දේවල් බොහොම සුඛයක්, සැපයක්, සමහර වෙලාවට දුකක්. ඇත්තටම අපිට ඔය ලැබෙනවා කියන්නේ මොනවද? අටලෝ දහමනේ. ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක කියන ධර්මාටනේ අපිට ලැබෙන්නේ. එතකොට බුද්ධ ආගමේ යෝජනාව තමයි ඒ ලැබෙන ධර්ම 8ම බාර ගන්න. 8ම බාර ගන්න. කොටස් නෙමෙයි. කවුරු හරි හිතුවොත් මට සතුටින් ඉන්න ඕනි නම් හැපිනස් කියන එක මට ඕන, ඒකට මට ලැබෙන්න ඕන විතරයි. එයා දුක් විඳින ඊළඟට. එයා දුක් විඳින්නේ. එයා දුක් විඳින්නේ එයා සතුට නැත්තම් සතුට ලබා දෙන දේවල්ම ලැබෙන්න ඕනි කියලා එයා අපේක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ අපේක්ෂාවම එයාව දුකටපත් කරනවා. ඒ අපේක්ෂාවම එයා විඳවන්නෙක් බවට පත් කරනවා. ඒ අපේක්ෂාවම, ඒ බලාපොරොත්තුවම එයා විඳවන්නෙක් කරනවා. ඊළඟට එයා හිතනවා අලාභ නොවේවා, මට කිසිම දෙයක් අහිමි වෙන්න හොඳ නැහැ. මගේ බිරිඳ අහිමි වෙන්න හොඳ නැහැ, මගේ දරුවෝ අහිමි වෙන්න හොඳ නැහැ, මගේ රස්සාව අහිමි වෙන්න හොඳ නැහැ. ඒක අලාභ ප්‍රතික්ෂේප කරන්න. අලාභ ඔක්කොම ටික නැති වුණාට පස්සේ තමයි මගේ අලාභ වීම ඉවර වුණාට පස්සේ තමයි මම තෘප්තිමත්ව ඉන්නේ කියලා මේ කවුරු හරි කෙනෙක් හිතන ගත්තොත් එයා හැමතිස්සෙම බලාගෙන ඉන්නවා එයාගේ අලාභ ඉවර වෙනකම්. මම ඔබට යෝජනා කරනවා ඔබ හරියටම වටහා ගන්න බලන්න. කවදාවත් ලෝකයේ කාටවත් මේ ලෞකික ජීවිත ගත කරද්දී අලාභ ඔක්කොම නැති වෙච්ච දවසට සතුටු වෙන්න හිතුවොත් එයාට සතුටු වෙන්න පුළුවන්ද?
සියලු ලාභ ලැබිච්ච දවසට සතුටු වෙන්න හිටියොත් එයාට සතුටින් ඉන්න ලැබෙයිද? එනිසා බුද්ධිමත් වෙන්න කියලා මම ඔබට සිහිපත් කරනවා. එනිසා ඔබ අවබෝධ කරගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒක තේරුම් ගැනීම තමයි වැදගත් දේ වන්නේ. ලැබීම් කියන්නේ ලාභ අලාභ දෙකම. හිමිවීම සහ අහිමිවීම දෙකම. ලැබීම් කියන්නේ ඒකට. ඒ දෙකෙන්ම සතුටු වෙන්න. උදාහරණයක්. කාගේ හරි කෙනෙකුගේ දරුවෝ එයාව දාලා එයාගෙන් වෙන් වෙලා වෙන ඈත පළාතකට පදිංචිට යනවා. දැන් කැනඩාවේ වගේ එහෙම වෙන්න පුළුවන්. විනිපෙග් වල ඉගෙන ගන්න දරුවෝ සමහරලාට අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ඔවුන් ඉතා දීර්ඝ කාලවලට සමහර වෙලාවට ටොරන්ටෝ වලට යනවා. නැත්තම් වෙනත් ප්‍රාන්තයකට යනවා. එහෙම නැත්තම් USA වලට යනවා. අල්ලපු රටට යනවා. එහෙම වෙන්වීම තියෙනවා ජීවිතේ. දැන් ඒ වෙන්වීමකින් ඒ වෙන්වීමක් ඇතුළත් ඔබ තෘප්තිමත් වේක බාර ගන්න කියන එක තමයි බුද්ධ ආගමේ යෝජනාව. මොකද හේතුව? ඒ ඔක්කොම වෙන්වීම తాවකාලික දේවල්. හමුවීම తాවකාලිකයි වගේම වෙන්වීමත් తాවකාලිකයි. ඒ කියන්නේ වෙන්වීම తాවකාලිකයි ඒක තුල තෘප්තිමත් වෙන්න කියන එක නෙමෙයි. කියන්නේ ඒ වෙන් වෙනකොට ඒ උපදින චෛතසික తాවකාලිකයි. හමු වෙනකොට උපදින චෛතසික සිතුවිලි తాවකාලික දේවල්. කවුරු හරි කෙනෙක් හමු වෙච්ච වෙලේ ඉඳලා එක දිගටම යත් එක්ක අවුරුදු 10ක් 20ක් එක දිගටම එකම සතුටක් ලැබුණද? දැන් හමු වෙච්ච දවසේ ලැබිච්ච සතුට. දැන් ආගන්තුකයෝ විදියට අපි කොහෙට හරි ගියාම අපේ පැමිණීම ගැන විශාල සතුටක් පළමුවෙන්ම අපිව හාමුදුරු කෙනෙක් නම් පසඟ පිටෝලා වැඳලා ගරු කරලා එහෙම ගන්නවා. ගිහි කෙනෙක් නම් ආයුබෝවන් කියලා වෙනත් බටහිර ක්‍රමයට හෝ ආචාර සමාචාර කරලා ගොඩාක් උණුසුම් පිළිගන්නවනේ. යාර ඒ දැක්ක ගමන් ඇති වෙන එක. හමුුණාම. ඒක තියෙනවද සති දෙක තුනක් එක දිගට? දැන් අපි සාමාන්‍යයෙන් පන්සලකට ආමුදුරු කෙනෙක් ආවන් අපි මුලින් ආගන්තුක සත්කාර කරනවා. කරන ගමන්ම අපි දැනුවත් කරනවා පළවෙනි දවස් 3 විතරයි. ඊට පස්සේ කවුරුත් ගිලම්පස හදන්නේ නැහැ. ඔයා හදා ගන්න ඕන. කවුරුත් ඔයාට දානේ හදලා පිළිගන්නන්නේ නැහැ. මෙතන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඔයා ඇතුල් වෙන්න ඕන. ආගන්තුක සත්කාර දවස් 3න් ඉවරයි කියලා තමයි අපේ ලොකු හඳුරලා අපිට කියන්නේ. දවස් 3යි. උපරිම දවස් 3යි. ඊට ආගන්තුක සත්කාර බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි ඔබ අවබෝධ කරගන්න, ඔබ හරියටම තේරුම් ගන්න මේ ලෝකේ කිසිම ලැබීමකට පස්සේ දැනෙන ඒ ආස්වාදය එක අඛණ්ඩ එකක් නෙමෙයි. එතකොට ඒකත් එක්ක ඒ වෙනස් වෙන ආස්වාදයත් එක්ක අපි ඒ දෙයට අදාළ චර්යාවනුත් වෙනස් කරගන්නවා. ඒ වගේමයි ඔය අහිමි වීමකදී හැදෙන මනස කියන එකත් ඒකත් සදාකාලික එකක් නෙමෙයි ඒක. ඒක සදාකාලික නැති බව තේරුම් ගන්න සතුටින් ඉන්න. පළවෙනියෙන් කවුරු හරි වෙන් වෙනවා කිව්වම දැනෙන වේදනාව. ඒක හැමදාම එහෙමද? කාගේ හරි අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් මැරුණම බිරිඳක් හෝ සැමියෙක් අතහැර ගියාම ඒ දැනෙන වේදනාව මං ඔබෙන් අහනවා. ඒ දැනෙන වේදනාව හැමදාම එක විදියට තිබුණා. කෙනෙක් මැරිච්ච ගමන් තියෙන වේදනාවද මරණය ගෙදර දවස් 3ක් විතර තියෙනකොට තියන් ඉන්නකොට ඊට පස්සේ තියෙන්නේ. ඒ විදියටම වේදනාව දැනෙනවා. කෙනෙක්ගේ දේහය මේ එළියට ගෙනියන වෙලාවේදී දැනෙන වේදනාව
ඒ විදියටම පවතිනවද 7 දවසේ පින්කම එනකොට? වේදනාව තියෙනවා, වෙන්වීම දුක තියෙනවා. හැබැයි වෙනස් වෙවි. වෙනස් වෙවි තියෙන්නේ. ඒක එක විදියට තියෙනවා නම් ඔබ පළවෙනි වෙලාවේ දැනිච්ච අසහනෙම අතෘප්තියෙන්ම අහිමිවීමකදී වෙන්වීමකදී ඒ දැනිච්ච අසතුටම ඔබට දිගටම තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. පළවෙනි ගොඩාක් වෙන්වීම වල ගොඩාක් අහිමිවීම වල ඔය තියෙන අමාරුම කාලේ තියෙන පළවෙනි සතිය දෙකේ. ඒවට තමයි ඔය බුද්ධ ආගමේ ඉතින් 7 දවසේ පින්කම් ඒ වගේ දේවල් යොදවපු එක ඇත්තටම ඒක අර මානසික ප්‍රතිකාර ක්‍රමයක් වගේ එක්තරා විදිහකට ගත්තා. ඉතින් ඒ නිසා ඔබට යෝජනා කරන ඕන එකක ඔය මහා සතුටයි මහා දුකයි කියන දෙකම පොඩි කාලයක් පවතින එකක්. ඊට පස්සේ ඒක වෙනස් වෙනවා. 100% දුක නැති වෙලා යනවා කියලා නෙමෙයි මේ කියන්නේ. 100%ක් සතුට නැති වෙලා යනවා කියලා නෙමෙයි කියන්නේ. තියනවා. නමුත් වෙනස් වෙලා. අරක නෙමෙයි, මුල් එක නෙමෙයි. එනිසා ඔබ තාම ඥානවන්තව ගන්න බලන්න සතුට ඕනි නම් ලාභයත් අවබෝධ කරගෙන සතුටු වෙන්න, අලාභයත් අවබෝධ කරගෙන සතුටු වෙන්න. කීර්තිය වගේම අපකීර්තියක්. කිසිම අපකීර්තියක් නිමා වෙන්නේ නැහැ පොඩ්ඩක්වත් කීර්තිය ලැබෙන්නේ නැතුව. කිසිම කීර්තියක් නිමා වෙලා නැහැ අපකීර්තිය පොඩ්ඩක්වත් නැතුව. කිසිම නින්දාවක් එක ප්‍රශංසාවක්වත් හමු නොවි ඉවර වෙලා නැහැ. කිසිම ප්‍රශංසාවක් එක නින්දාවක්වත් ලැබෙන්නේ නැතුව නිමා වෙලා නැහැ. එහින්දා මේ හැම එකක් ඇතුළෙම තව එකක් එකට ගැට ගැහිලා තියෙනවා. හැම එකක් ඇතුළෙම තව එකක් ගැට ගැහිලා තියෙනවා. ඒ එකට එකක් සම්බන්ධයි. ඇත්තටම කිව්වොත් ඒ හැම එකක් ඇතුළෙම තියෙන්නේ බොහොම මේ తాවකාලික දේවල්. ඒ නිසා ඔබ තම බුද්ධිමත් බෞද්ධයෝ වෙන්න. සතුටින් ඉන්න පුළුවන්. හැම දෙයක් ඇතුළෙම සතුටින් ඉන්න පුළුවන්. මම අපේ පුතාලට එහෙම යෝජනා කරනවා අපේ පතිරණ පවුලේ දරුවන්ට වගේම මේ දේශනාව අහන් ඉන්න අපේ පුතාලට දූලට මම යෝජනා කරනවා තරුණ කාලේ අපිට හිතෙන එකක් තමයි මේක ලබාගෙන සතුටු වෙනවා මේකත් ලබාගෙන සතුටු වෙනවා ඒ තරුණ කාලේ එහෙම හැඟීමක් අපිට දැනෙනවා. කියන්නේ ඔක්කොම අපිට ගෙනත් දුන්නොත් තමයි අපි සතුටු වෙන්නේ. අම්මලා අපි ඉල්ලන එක අපිට දුන්නොත් තමයි අපි සතුටු වෙන්නේ. නැත්නම් අපි හැමතිස්සෙම ලොං ෆේස් තමයි තියෙන්නේ. මූණු දික් කරන් ඇද කරන් අපි ඉන්නවා අපි හරි අසතුටින් කියලා පෙන්වන්නේ. ඉතින් අපේ අම්මලා තාත්තලාට ඕන වෙනවා අපිව සතුටු කරවන්න. ඉතින් ඒගොල්ලෝ අපිව සර්ප්‍රයිස් කරන දේවල් ගොඩාක් ඒවා කරන්න දඟලනවා. ඇත්තටම පුතාලා තේරුම් ගන්න ඕගොල්ලොන්ට එහෙම සතුට ලබා දෙන්න කියලා ගෙන්නෝ ගත්තුවා හෝ ගෙනත් දීපුවා. ඇතුලේ ඕගොල්ලෝ කොච්චර පොඩි කාලේද සතුට වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න සතුට වෙන්න. එතකොට ඔබටගේ යහපත් ගතියක් දියුණු වෙනවා. මොකක්ද ඒ දියුණු වෙන්නේ? දැන් සමහර ඔබේ ඉල්ලීම් මේ මාසෙ ඉෂ්ට කරන්න අම්මට බෑ. තාත්තට බෑ. එතකොට යම් ඔබේ ඉල්ලීමක් අම්මට හෝ තාත්තට මේ මාසේ සපුරලා දෙන්න බැරි වුණොත් ඔබගේ අර තාම නරක ගති සමහර ඇග්‍රෙසිව් ගති එනවනේ. කෑ ගහනවා, නුරුස්සනවා, පාඩම් කරන්න නැතුව අරිනවා, බුදුන් වඳින්නේ නැතුව අරිනවා, නිකන් අර අම්මලට හර්ට් කරන්න දේවල්, රිද්දන්න දේවල් කරනවනේ. ඒ ගති නැති වෙලා යනවා. පුතාලා තේරුම් ගත්තොත්, දුවලා තේරුම් ගත්තොත්, රටවල් වල ඉන්න අය විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න දුවල පුතාලා තේරුම් ගත්තොත්
අපිට මොකක් හරි ලැබුණත් ඒකෙන් සතුට තියෙන පොඩි වෙලාවයි. දෙයක් අහිමි වුණත් ඒක හින්දා දිගටම අපි අසතුටින් ඉඳලා නැහනේ. දැන් සමහර ලාවට අපි පුංචි කාලේ අපේ අම්මා හැම අපි ආසම තැන්වලට අපිව එක් කරන් යන්නේ නැතුව එයාලා තනියෙන් යනවා. අපි මොකද කරන්නේ? අඬනවා. එයාලා ගෙදරින් පහලට බහැලා අපේ ගෙදර පහල තියෙන වෙලක් ඒ වෙල දිගේ ඈතට යනකම් පේනකම් අඬනවා. දවසේ වඩන්නේ නැහැ. මම කල්පනා කරලා තිනවා මම දවසේ වඩලා තියෙද කියලා නෑ. විනාඩි 10කින් විතර අම්මලා පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ අඬන එක නවත්තලා වෙන වැඩක් කරගන්නවා. ඒ කියන්නේ එහෙම දිගටම අඬ ඉඳපු කවුරුත් නැහැ. එහෙම ඉන්න නැත්තට මෝඩෙක් ඇත්තට මෙහෙම ඉන්නවා. ඒ කියන්නේ මොලේ කියලා පොඩ්ඩක් අන්න නැති මිනිහෙක් තමයි එහෙම මේ අඬ හැමතිස්සෙම එහෙම ගෙවන්නේ. එහෙම ඉන්නේ නැහැ මිනිස්සු. තව දෙයක් එක එකම වෙනවා. මනසේ රටාව. සතුට කියන එක දිගටම තිබිලා නැහැ. සතුට කියන එක දිගටම තිබිලත් නැහැ. ඒ නිසා ඔබ ලබාගෙන සතුටු වෙන දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔබ ඊටාම මේ බුද්ධිමත් නුවණක් සහිතව අවබෝධයක් සහිතව ඔබේ සතුට ගොඩනගා ගන්න. එතකොට සතුට කියන පරම ධනය ඔබට තියාගන්න පුළුවන්. අවබෝධයෙන් නම් ඉන්නේ හැමතිස්සෙම සතුටින් තමයි. මොකද හැම සිද්ධියක් ඇතුළෙම එයාට සතුට වෙන දේක් පේනවනේ. කවුරු හරි වෙනස් වෙන එක ඒක අනිවාර්යයි කියලා තේරුම් අරන් ඉඳපු එක්කෙනාට වෙනස් වෙනකොට මම මේ තේරුම් අරන් ඉඳපු එකනේ වෙන්නේ කියලා සතුට වෙන්න පුළුවන්. දේවල් කැඩිලා බිඳිලා යද්දී අඩුම දුක අඩු කරගන්න පුළුවන්. සතුට වෙන්න බැරි වුණාට දුක අඩු කරගන්න පුළුවන්. ඒන තරහ අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මේක දැනගෙන හිටියානේ. මෙහෙම තමයි වෙන්නේ කියලා මම දැනගෙන හිටියානේ. මේක මම තේරුම් අරන් හිටියේ. මම මේක තේරුම් අරන් ඉඳපු කාරණාවක් නිසා මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා කියන්න පුළුවන්. දැන් බුද්ධිමත් වෙන්න. සතුට කියන පරම ධනෙ සතුට පරම ධනෙ නම් ඉතින් ඒක ධනය හම්බ කරන්න කොච්චර අමාරුද කියලා කැනඩාවේ ඉන්න අය දන්නවනේ. සල්ලි හම්බ කරන්න කොච්චර අමාරුද? කොච්චර දුක් විඳින්න ඕනද නේ? ඊයර ලංකාවේ ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් කැනඩාවේ ගියා නම් මොන ප්‍රශ්නද වගේ. ඒ වුණාට කැනඩාවේ විනිපෙග් වලට ගියපු අය දන්නවා අඩි 7ක් 8ක් එක දිගට හිම වැටෙනවා. තව මාසයක් හමාරක් යන්න කලින් ඒ අධික හිමපතනයක් සහිත වෙලාවේ උදේට බහලා වැඩට යන්න ඕනේ. ඇඳුම් 7ක් 8ක් ඇඳලා හීතලට වහගෙන යන්න ඕනේ වැඩට. හරියට දුක් විඳිනවා පැයකට යම් ඩොලර් ප්‍රමාණයක් හොයාගන්න. හරියට දුක් විඳිනවා. ලංකාවේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙදි ප්‍රශ්නයක් නැහැ ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් කියලා. එහෙට කියම් තමයි ලාංකිකයින්ට තේරෙන්නේ ලංකාවේ ඉඳන් කොච්චර පහසුවෙන්ද සල්ලි හම්බ කරේ කියලා. මෙච්චර දුක් විඳින්න තිබුණේ නෑ නේද කියලා. කියන්නේ අපි ඔක්කොම ඔළුවේ තමයි හදන් තියෙන්නේ. අතන නම් ප්‍රශ්න නෑ, මෙතන නම් ප්‍රශ්න නෑ. අර ගොල්ලෝ සතුටින් ඇති, මේ ගොල්ලෝ සතුටින් ඇති. ඔක්කොම මනස්ගත. එතෙන්ට යනකම් ඒක දන්නේ නෑනේ. එතෙන්ට යනකම් ඒක දන්නේ නෑ. ඒකනේ ඔය විවාහ නොවිච්ච අය හිතන්නේ විවාහ වෙච්ච අය සතුටින් ඇති කියලා. ඉතින් ඒගොල්ලන්ට හරි ඉක්මන් විවාහ වෙන්නේ කවද්ද? මගේ කසාදේ කෙරෙන්නේ නැද්ද? එහෙම ගොඩාක් ප්‍රශ්න. ඒක ගොඩාක් ප්‍රශ්න. ඒ මොකද හේතුව එයා හිතනවා විවාහ වෙච්ච ගොඩාක් සතුටින් ඇති කියලා. මං කියන්නේ විවාහය ඇතුලේ සතුටක් නැහැ කියලා. ඉතින් විවාහය ඇතුලේ මුකුත් සතුටක් නැත්නම් මිනිස්සු විවාහ වෙయ్యේ. විවාහය ඇතුලේ සතුටක් තියෙනවා. ආස්වාදයක් තියෙනුනේ කාමේ. කාමේ ආස්වාදයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒක හරි. හැබැයි අවිවාහක අය අපිට තාම විවාහ ජීවිතයක් නැහැ කියලා විඳෝ ඉන්න තරම් නම් සතුටක් එතන තියෙන විදියක් නැහැ. එහෙම සතුටක් තියෙන මිනිස්සු දික්කසද වෙయ్యේ. ඒකේ තියෙන ඉච්ඡර ඉහළ සතුටක් නෑ. ඔච්චර දවසකට දික්කසද වෙනවද ලංකාවේ? ලෝකෙ කොච්චර දික්කසද වෙනවද?
එච්චර ලොකු සතුට විතරම නම් තියෙන්නේ. ඒ නිසා ඔබ මේ කාරණා හරියට ඔළුවට දාගන්න. එතකොට ඔබට මේ පහසුයි ඕනම දෙයකට මුහුණ දෙන්න. හැම දෙයක් ගැනම තෘප්තිමත් හැඟීමකින් මධ්‍යස්ථ හැඟීමකින් hina වෙලා ඉන්න පුළුවන්. hina වෙලා ඉන්න පුළුවන්. සමහර මගෙන් අහනවා ළමයි දෙන්නේ හදන අපි දවස ගිනි අරන් ඉන්නේ හඳුරන්නේ. ඉතින් ඔබ වහන්සේ මේ කොහොමද පොඩි හඳුරලා 60 70ක් එක කොහොමද hina වෙලා ඉන්නේ හඳුරන්නේ මේ එහෙම පුළුවන්ද කියලා. ඉතින් ඒගොල්ලොන්ගෙන් සතුට හෙව්වේ නැති වුණොත් ඉන්න පුළුවන්. 60 70න් හරි දෙන්නාගෙන් හරි සතුට හොයන්න ගත්තොත් නේ දුක් විඳින්න වෙන්නේ. හැමතිස්සෙම මූණේ ළඟ ඉන්න වෙන්නේ. දැන් මගේ ක්‍රමය තමයි මම ඒ කාගෙන්වත් සතුට හොයන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර ලාවට ඊටම හොඳ හැසිරීම් තියෙනවා. සමහර ලාවට මං අකමැති සාමේ ආයතනේ නීති රීති වලට එකඟ නැති හැසිරීම් තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම මම තේරුම් අරන් ඉන්නවා. එතකොට මගේ අසහන වර්ධන වේගය අඩු කරගන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. ගෝලය හදලා සතුට හොයන්න හිතුවොත් ගෝලය නිසා දුකම හොයාගත්ත වෙනවා. දරුවන්ගෙන් සතුට හොයන්න හිතුවොත් දරුවෝ හින්දා දුකම හම්බ වෙනවා. සතුට ඕන සතුටින් ඉන්න ඕනේ. ඒකට තියෙන තේරුම් ගන්න විතරයි. ඊළඟට අනුන්ට සංසන්දනය කරන්න යන්න එපා. කවදාකවත් Taman සතුට වෙන දේවල් මේ අනිත් අයත් එක්ක සසඳන්න යන්න එපා. Tamanගේ බිරිඳ, Tamanගේ සැමියා අනුන් එක්ක සසඳන්න යන්න එපා. Tamanගේ සැලරි එක අනුන්ගේ එකත් එක්ක සසඳන්න යන්න එපා. tamun කරන රස්සාව අනුන්ගේ රස්සාව එක්ක සසඳන්න යන්න එපා. tamunගේ පෙනුම පාට මේව සසඳන්න යන්න එපා. සසඳන්න කියොත් අනිවාර්යෙන්ම මේ විඳවන්න වෙනවා. ඔය සංසන්දනය කරලා තමන් සාර්ථකද අසාර්ථකද කියලා කාටවත් තීරණය කරන්න බෑ. එහෙම තීරණය කරන්න යෑම හරිම මේ අනුවණයි ඒක. එහෙම වුණාම මිනිස්සු හරියට විඳවනවා හැමදාම. මම ඔබට යෝජනා කරනවා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. පුළුවන් තරම් වීර්ය කරන්න අනුන්ට තමන්ව සසඳ ගන්න යන්නේ නැතුව. අනුන්ට තමන්ව සසඳ ගන්න යෑමෙන් අපේ සතුටට වෙන හානිය අපේ තෘප්තිමත්කම විනාශ වෙලා යන හැටි හරිම මේ අපරාධයක එක අපරාධ. එහින්ද මම ඔබට යෝජනා කරන කවදාක සසඳන්න එපා. තමන්ට ලැබිච්ච පෙනුම තමන්ගේ. ඒ ගැන සතුට වෙන්න. මිනිස්සු තමන්ට ලැබිච්ච පෙනුම, හැකියා, රැකියා, බිරිඳ, සැමියා මේ දේවල් වලින් තෘප්තිමත් වෙච්ච මිනිස්සු තමයි තැනකට ඇවිල්ලා තියෙන්නේ. අඩුම තැනකට අමුතුවෙන් ආවේ නැතත් ඉන්න තැනින් පල්ලට වැටෙන්නේ නැතුව ඉඳලා තියෙන්නේ. ඉන්න තැනින් පල්ලට වැටෙන්නේ නැතුව. ඒ නිසා ඔබ මේවා අවබෝධ කරගන්න මේ උත්සාහ කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඉතින් අපි තාම හොඳින් විනාඩි 50ක් විතර මේ දේශනාව ශ්‍රවණය කරා. මට ලංකාවේ වෙලාවෙන් උදේ 9ට මම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ තවත් ධර්ම දේශනාවක් සඳහා වැඩම කරන්නට තියෙනවා. අතුරුගිරිය ඉඳලා පැය එකමාරක් විතර ට්‍රැවල් කරන්නත් තියෙන නිසා එතට මේ බණ බාරගෙන තියෙද්දි තමයි අපේ අනුරුද්ධ මහත්මයා මගෙන් ඇහුවේ අපේ මැනිටෝබා පන්සලටත් බණක් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි හරි කැමති විනිපෙග් වල පන්සල් තියෙන එකට. විනිපෙග් වල ඉතාම සීත අධික පරිසරයක ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික පිරිස වෙනුවෙන් විහාරස්ථාන ගොඩනගාගෙන ඒවට හාමුදුරුලා වඩම්මාගෙන ඉන්න එක ගැන අපිට සතුටුයි. ඉතින් උන්වහන්සේලාටත් ඒ දායක පිරිසටත් අනුග්‍රහයක් පිණිස තමයි
ඇත්තටම මේ අනුශාසනාව මම කරලා දෙන්නම් කියලා බොහොම සතුටින් කැමැත්තෙන් බාරගත්තේ. ඉතින් මම විශ්වාස කරනවා අපේ වජිර මහත්මයාගේ ඉල්ලීම අනුව හැමෝටම පාහේ විශාල පිරිසක් 5600ක් සජීවීවම මේ වෙලාවේ මේ දේශනාව ඇහුවා. තව පැයක් කමාරක් යනකොට අඩුම 20-30,000ක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් අපි කතා කරේ මේ සතුට පරම ධනයයි කියන මාතෘකාව. ගොඩාක් ඒවා ඒකේ කතා කරන්න තියෙනවා. මීට එහා මම මගේ දේශනේ දිගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මගේ කාර්යබහුලකම නිසාවෙන් බණ අතරතුරෙත් පුංචි බාධාවක් සිද්ධ වුණා. ඒ බාධාවත් අපිට යහපත් ලෙස යොදා ගන්න පුළුවන් බව මම ඔබට පෙන්වා දුන්නා. ඊටාම් ශ්‍රද්ධාවෙන් කරපු පින්කමෙන් රැස් කරගත්ත පින් අපේ හිතවත් වජිර මහත්මයාගේ ආදරණීය අම්මට දෙවියෝ පින් අනුමෝදන් වෙලා ආශිර්වාද කරත්වා. අගෝස්තු මාසේ 28 වෙනිදා ජන්මදිනයේ සමරපු පියසීලි පතිරණ මාතාවට, ඒ වගේම නෝන මහත්මයාගේ වරුණි මහත්මියගේ ආදරණීය අම්මා තාත්තටත්, ඔබ දෙපළගේ ආදරණීය පුතාලා දෙන්නට වගේම ඔබගේ ආධ්‍යාත්මික ගුරු ස්වාමීන් වහන්සේලා පන්සලේ වැඩ ඉන්න විනිපැග්වල උන්වහන්සේලට මේ පින්කම කරගන්න උදව් උපකාර කරපු අපේ අනුරුද්ධ මහත්මයා, කාන්ති අම්මා ඇතුළු කොට ඒ සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඔබට රටට ලෝකෙට ආශිර්වාද සලසත්වා. දෙවියෝ මේ පින් බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ පතිරණ මහත්මයාගේ, වජිර පතිරණ මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේ එඩ්වින් පතිරණ මැතිතුමා අවුරුදු 5කට කලින් මිය ගියා. එතුමාටත් මේ පින් අත් වේවා. 50 ඔබේ නමින් කවුරු හරි මිය ගියා නම් ඒ හැමෝටමත් මේ පින් අත් වේවා. ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ බුදු පුතුම් පිටුව ඔස්සේ බණ දේශනාව අහන් ඉන්නවා අපි දැක්කා. උන්වහන්සේලාගේ නමින් මියගිය සියලුම ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා මව්දෙමව්පියෝ වෙත්නම් ඒ සියලු දෙනාටත් බණහප ඔබ හැම දෙනාගේම නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. ඔබ බෞද්ධ නූනත් මුස්ලිම් අය, කතෝලික අය මේ පිටුවේ බණ අහනවා. ඔබ හැම දෙනාගේමත් නමින් මියගිය සියලු දෙනාට මේ පින් අත්වීමෙන් උතුම් අමා මහ නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් අපි හැම දෙනාගේම බලාපොරොත්තුව වන්නේ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන පරම සතුට භුක්ති විඳීමයි. උතුම් අවබෝධයට පත්වීමම පරම සතුට ළඟා කර ගැනීමයි. අවබෝධයම සතුටයි. නිවැරදි සතුට නම් ඒ අප ලබන්නා වූ උතුම් අවබෝධයමයි. ඉතින් ඊටාම උතුම් ධර්මයක් සාකච්ඡා කරලා රැස් කරගත්ත පින් කුසල්, ඒ උතුම් පරම අවබෝධය අපට අත විඳින්නටම උපකාර ධර්මයක් වේවා. උතුම් අමා මහ නිවනම අපි හැම දෙනාටම අවබෝධ වේවා, සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. හැම දිනටම තෙරුවන් සරණයි.